කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨමේ භන්තේ දිස්වා දිස්වා මහා සමුද්දං අබිරමති අති පූජනීය අති ගෞරවනීය අපට අවසරයි අපේ උඩුගම සුමංගල අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසර අවන්ත සත්පුරුෂ පින්නතුනි අපි සෑම සෙනසුරාදා දවසකම සිදු කරනු ලබන ඒ ධර්ම දේශනාමය පුණ්‍ය ධර්මයේ සිද්ධ කරගන්නට සූදානම් වෙන අවස්ථාව විශේෂයෙන්ම අද දවසේහි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ අපේ හිරාන් පොතත් ලංකාදියණියත් කියන මේ දෙපළ විශේෂයෙන්ම මේ පින්කමේ දායකත්වයේ දරමින් මීට වසර 5කට පෙර හදිසියේ අප අතරින් වෙන් වූ ශලිනි වික්‍රමසිංහ දියණියට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වෙනුවෙනුයි මේ පින්කම සිද්ධ කරන්නේ වගේම හිරාන් පුතාගේ ලංකාදියණියගේ ආදරණීය දෙමව්පියන් ප්‍රදාන ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද කරමින් සුජීවත්ව වාසය කරන හැම දිනාටම සිත් පතන්ට අපි මේ සූදානම් වෙන්නේ. ඒ වගේම මිය පරලොව ගිය අනිකුත් ඥාති හිත මිත්‍රාදීන් සියලු දිනාටමත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒත් එක්කම අපි සිහිපත් කරනවා අද දිවා දානමය පුණ්‍ය කර්මයේ සිද්ධ කරන්නට යෙදුන අපේ චන්න උණකොල්ල පොතත් ඒ වගේම ඒ දියණියත් ඒ වගේම මේ දරු දෙපළ ඇතුළු ඒ සදහැබර පින්වත් පිරිස ඉතින් විශේෂයෙන්ම ඒ අයගෙන් අපි විශේෂයෙන්ම උණකොල්ල පුතාගේ ආදරණීය පියතුමාණන් හදිසියේ අපින් සමුගත්තු ඒ උණකොල්ල මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කරන අතරම ඒ වගේම ආදරණීය මෞතුමිය අම්මටත් ඒ වගේම විශේෂයෙන්ම ඒ මදාරා දියණියගේ ආදරණීය අම්මා තාත්තා දෙපළ ඇතුළු දරුවන් ඇතුළු හැම දිනාටමත් ආශිර්වාද කරනවායි කියන බව මේ මොහොතේදී විශේෂයෙන් සිහිපත් කරනවා. ඉතින් ඔබ හැම සියලු දිනාටමත් ආශිර්වාද කරමින් ඔබ හැම සියලු දිනාගේම මිය පරලොව ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරමින් අපි මේ උදාර පින්කම සිද්ධ කරනවායි කියන බව සිහිපත් කර ගන්න ඕනේ. අපි දැන් නිතර බණහන්ට පුරුදු වෙලා තිබෙනවා. ඒ වගේම අපි නිරන්තරයෙන්ම අපට තිබෙනවාද අපේ ලංකාවේ නාලිකා රාශියක්ම අපට පැය 24 පුරාම ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් විදිහට. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සදහැබර පින්වත් පිරිස නිරන්තරයෙන් ධර්මයට සිත යොමු කරගෙන ඒ ධර්ම දේශනාදිය ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතය මේ ධර්මානුකූලව සකස් කරගත්තු ජීවිත තුළ ගත කරනමයි කියලා මේ රටට ඇවිදිලා අපි මේ ගත කරන ජීවිතය තුළදී
අපට අපේ දහමින් ලැබෙන පිටුවහල අපට අපේ දහමින් ලැබෙන සැනසෙල්ල අනන්තයි අප්‍රමාණයි. අපට අපේ රටේ හිටියත් ඒ ධර්මයෙන් ලැබෙන සැනසෙල්ල අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා අපි නිවැරදි ධර්මයේ තෝරාගෙන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදි ධර්මයේ තුල ගමන් කරන එක තමයි අපට වටින්නේ. මොකද ලංකාවේ නොඑක් විදිහේ නොඑකුත් විදිහේ මත තම තමන්ගේ මත ප්‍රකාශ කරන අය මහා රාශියක් ඉන්නවා. ඉස්යයගෙන් මිදිලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය අපි අපේ ජීවිතය තුළට එකතු කරගන්නවා නම් ඒක ඊටාත්ම වටිනවයි කියන බව සිහිපත් කරගන්න ඕනේ. ඉතින් ඒ හැඟීමත් ඇති කරගෙන මේ ධර්මයේ තුලින් අපි අපේ දිට්ඨිය ඍජු කරගන්නවය. අලුත් ධර්මයක් අපි අහනවය. අහපු ධර්මයක් නම් අපි නැවත ශ්‍රවණය කරනවය කියන මේ හැඟීම් සමුදායත් ඇති කරගෙන අපේ සැකතැන් දුරු කරගෙන මේ ධර්මය අපේ ජීවිතයට අපි එකතු කරගන්නවයි කියන මේ හැඟීම් සමුදායත් හදවතේ ඇති කරගෙන අපි ධර්ම ශ්‍රවණය කරමු. ඒ නිසා අපට ලැබෙන ශක්තිය අනන්තයි අප්‍රමාණයි කියන බවත් මේ මොහොතේදී සිහිපත් කර ගන්න ඕනේ. මොකද ධර්මයෙන් ලබන්න පුළුවන් සැනසීම තරම් උතුම් සැනසීමක් අපට තවත් දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු යමෙක් ධර්මයේ දකිනවා නම් ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේ දකිනවයි කියලා. ඉතින් කල්පනා කරගන්නට අපට ධර්මයේ තුලින් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් වෙන්නේ. අද අපට ඇවිදින්න තියෙන මේ වසංගත තත්වයන් තුලදී අපට ධර්මයෙන් ලැබෙන සැනසෙල්ල පින්නතුනි මෙච්චරයි මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ උතුම් සැනසෙල්ල අපේ හදවත් තුළ ඇති කරගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මෞෂධෝ සමන්නත්ති ඒතං පිබත භික්ඛවෝ කියලා. මානෙනි මේ ධර්මයේ තරම් වටිනා ඖෂධයක් තවත් නැහැ. ඉතින් ඒ ඖෂධය පානය කරන්නටයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නිසා මේ ධර්මයේ නැමැති ඖෂධය අපේ ජීවිතයට එකතු කරගන්නට ඒ ඖෂධය ජීවිතයට එකතු කරගන්නකොට ඒ නිසා අපට මේ සංසාර දුකින්ම අත මිදෙන්න පුළුවන් වෙනවා. මේ ජීවිතයේ තිබෙන දුක් කරදර වලින් විතරක් නෙමේ මුළු සසරම තිබෙන දුක් වලින් අපට අත මිදෙන්න පුළුවන් වෙන මහා ඖෂධයක් තමයි ධර්මයේ කියන්නේ කියන බව අපි සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් මේ ධර්මයේ තිබෙන ගුණ මොනවද කියලා අපි නිතර අහලා තියෙනවා. අපි දන්නවා ස්වාක්ඛාතෝ ගාථාව තුලදී අපි මේ ධර්මයේ ගුණ කතා කරනවා. මේ ධර්මයේ ගුණ කියලා එතන ධර්මයේ ගුණ 6කට කැටි කරලා අපි කතා කරනවා. මේ පින්නතුනි ඒ වගේම මේ ධර්මයේ තිබෙන විශේෂ ගුණයන් බොහෝමයක් තිබෙනවා. ඉසයි ධර්මයේ තිබෙන විශේෂ ගුණයන් විස්තර කරන්නට යෙදුන සූත්‍ර ධර්මයක් තමයි අපි මුලින් මාතෘකා කළේ. අපි මීට පෙර ආතුවත් මේ සූත්‍රය දේශනා කළා තියෙනවා. ඉන්සා කාටත් මතක් කරගන්න පුළුවන් නැවත නැවත ඒ සූත්‍රයේ තිබෙන උතුම් කරුණු ටික පිළිබඳව. ඉතින් අපි කවුරුත් දන්න හැටියට මේ සූත්‍රයේ නම හැටියට හඳුන්වන්නේ පහාරාද සූත්‍රය. පහාරාද කියලා කියන්නේ අසුරෙක්. අපි දන්නවා සුර අසුර කියලා දෙපිරිසක් ඉන්නවා. චචග්ග සූත්‍රයේදී මේ සුර අසුරයින් අතර ඇති වුණ යුද්ධයක් පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් අසුර කියලා කියන්නේ දෙවිවරු වගේම සැප විඳින චාතුමහා ලෝකයට අයත් තවත් පිරිසක්. ඊ අය වාසය කරන්නේ මහ මෝද ඇසුරු කරගෙන. අසුර කියන නාමය ගත්තාම අසුර කියන අය දේව කොට්ටාසිකුත් ඉන්නවා,
ඒ වගේම පෙරේත කොට්ටාසෙකුත් ඉන්නවා. ඒ නිසා මේ අසුර පිරිස මෙතෙන්දි විස්තර කරන්නේ මේ දේව කොට්ටාසය පිළිබඳව චාතුම් මහරජික දිව්‍ය ලෝකයට අයත පිරිස. කොහොම වුණත් අසුරයින්ගේ විශාල ශරීර තියෙනවා. ප්‍රේත අසුරයින්ගේ වගේම දේව අසුරයින්ගේ විශාල ශරීර තියෙනවා. අපි අහලා තියෙන නිතර අහලා තියෙන කෙනෙක් තමයි රාහු අසුරේන්ද්‍රයා. රාහු අසුරේන්ද්‍රයා පිළිබඳව අපි ගොඩක් කතා අහලා තියෙනවා. මේ අය නිතර රාහු අල්ලනවා කියන වචනේත් අහලා ඇති. ඉතින් සූර්ය ඡන්ද පිරිත්වලදී සූර්ය දිව්‍ය පුත්‍රයව රාහු අසුරේන්ද්‍රයා අල්ලා ගන්නවා. ඒ වගේම ඡන්ද පිරිතේදී විස්තර කරන්නේ රාහු අසුරේන්ද්‍රයා චන්ද්‍ර කියන දිව්‍ය පුත්‍රයව අල්ලාගත්තු අවස්ථාවක්. මේ අවස්ථා දෙකේදීම චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාත් සූර්ය දිව්‍ය පුත්‍රයාත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බලන්ට ත්‍රිවිධ රත්නයේ සරණ යෑමේ තියෙන වටිනාකම, බුදුරජාණන් වහන්සේ සරණ යෑමේ තියෙන වටිනාකම මේ රාහු අසුරේන්ද්‍රයාට මේ සූත්‍ර දෙකේදීම විස්තර කරන්නේ. ඒ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාත් රාහු මේ සූර්ය දිව්‍ය පුත්‍රයාත් එහෙම අල්ලාගෙන ඉන්න බැරි වෙනවා, හිර කරගන්න බැරි වෙනවා. එයා පුත්‍රවරු අතහැරලා ඉතා වේගයෙන් යනවා වේපතිත්ති කියන අසුරේන්ද්‍රයා ළඟට. වේපතිත්ති කියන අසුරේන්ද්‍රයා අහනවා එතකොට මේ රාහු අසුරේන්ද්‍රයාගෙන්, ඇයි ඔබ බොහොම වේගයෙන් මේ ලොමු දැහැගෙන දාඩිය දාගෙන මේ ඉන්නේ ඇයි කියලා අහනවා. මේ විලාවල් වලදී රාහු අසුරේන්ද්‍රයා ප්‍රකාශ කරනවා ඡන්ද පිරිතේදී චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා අල්ලාගත්තා කියලා. සූර්ය පිරිතේදී සූර්ය දිව්‍ය පුත්‍රයා අල්ලාගත්තා කියනවා. ඉතින් ඒ අය බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඉතින් මම ඒ අයව අල්ලාගෙන හිටියොත්, ඒ අය හිර කරගෙන හිටියොත් මට සිද්ධ වෙන්නේ මහා දුකකටපත් වෙන එක, මගේ හිස පැලිලා යන එක. මේ තරම් මහා දුකක් මට එළඹෙනවා. ඒ නිසා මම ඒ අය අතහැරලා වේගයෙන් ඔබ ළඟට ආවයි කියන බව මේ රාහු අසුරේන්ද්‍රයා ප්‍රකාශ කරනවා. එහෙමනම් හිතන්ට මේ ත්‍රිවිධ රත්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ සරණ යෑමේ, බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමේ ශක්තිය, ගුණය, බලය අපට ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. නිසා කල්පනා කරගන්න ඒ ලෝතර මාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අපි එකතු කරගන්නවායි කියන හැඟීමත් ඇති කරගන්න. ඉතින් අපි මේ අසුරයෝ පිළිබඳව කතා කළේ, විශාල ශරීර තියෙන පිරිසක්. ඉතින් මේ පහාරාද කියන අසුරේන්ද්‍රයාට දැනගන්න ලැබෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා කියලා. අපි දන්නවා ආටාන කෞසල්‍ය කියන තැනදී, එහෙම නැත්නම් ස්ථාන අස්ථාන දන්නා තැනෙහිදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා බහුධාතුක සූත්‍රයේදී මිනිස්සෙකුට මිසක් වෙන කෙනෙකුට සම්මා සම්බුද්ධත්වයේ ලබන්න බෑ. මිනිස්සෙකුනොත් පිරිමි කෙනෙකුට විතරයි. නේද? දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට කවදාවත් සම්මා සම්බුද්ධත්වයේ ලබන්න බෑ. සම්මා සම්බුද්ධත්වයේ ලබනවා නම් ඒ තැනැත්තා මිනිස්සෙක් වෙන්න ඕනේ. ඉතින් මේ අනුව පහාරාද අසුරේන්ද්‍රයා දන්නවා මේ මිනිස්සෙක්ම තමා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ කියලා. ඒ නිසා පුංචි කම්මැලිකමක් ඇති වෙනවා. පුංචි ශරීර තියෙන මිනිස්සුયો දකින්නේ කොහොමද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දැක ගැනීමේ බලවත් කැමැත්ත නිසාම පහාරාද අසුරයා බුදුරජාණන් වහන්සේ දකින්න එනවා. ඒ බුදුරජාණන් වහන්සේ
දැකලා වන්දනා කරලා වාඩි වෙනවා. හැබැයි ලොකු ලැජ්ජාවකටපත් වෙනවා. පහරාද අසුරයා බුදුරජාණන් වහන්සේ දෙස බලනවා, උන්වහන්සේගේ මුහුණ බලන්ට. එතකොට පහරාද අසුරයාට සිද්ධ වෙනවා පහරාද අසුරයාගේ බෙල්ල උසවලා උඩට හැරිලා බලන්ට බුදුරජාණන් වහන්සේගේ මුහුණ දිස. මොකද බුදුරජාණන් වහන්සේ පහරාද අසුරයාගේ මේ සිටිවිල්ල අඳුරගෙන දැකලා විශාල ශරීරයක්ම වාගෙන ඉන්නවා. ඉතින් පහරාද අසුරයා ඒ නිසා මේ කරුණ සිහිපත් කරගෙන මේක දැකලා පහරාද අසුරයා බොහොම ලැජ්ජාවටපත් වෙනවා. ඉතින් එහෙම ලැජ්ජාවටපත් වුණත් බුදුරජාණන් වහන්සේ දැකීමේ තාම උන්වහන්සේ සමග කතා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහරාද අසුරයාගෙන් ආගිය තොරතුරු අහලා පහරාද අසුරයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ මහ මුහුදේ සිත් අලවල වාසය කරන්නේ ඇයි කියලා. එතකොට පහරාද අසුරයා ප්‍රකාශ කරනවා, ස්වාමීනි මේ මහා සාගරයේ ආශ්චර්යමත් අద్භූතමත් කරුණු 8ක් තියෙනවා. මෙන්න මේ කරුණු 8 දැකලා තමයි අපි මේ මහා සාගරයේ සිත් අලවල කැමැත්තෙන් යුක්තව වාසය කරන්නේ. දැන් බණ අහලා තියෙන අයට මතක් වෙන්න ඕනේ මහා සාගරයේ තියෙන ආශ්චර්යමත් අద్භූතමත් කරුණු 8 මොකක්ද කියලා සිහිපත් කරගන්නට. ඉතින් පහරාද අසුරයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සාගරය එකවර ගැඹුරු වෙන්නේ ක්‍රමයෙන් ගැඹුරු වෙන්නේ. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මහා සාගරයේ සිත් තලවල කැමැත්තෙන් යුක්තව වාසය කරනවායි කියලා මේ පහරාද අසුරයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊළඟට පහරාද අසුරයා ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සාගරය වෙරළ ඉක්මවලා යන්නේ නැහැ. වෙරළ පරම කොට පවතිනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මහා සාගරයේ සිත් අලවල කැමැත්තෙන් යුක්තව වාසය කරනවායි කියලා පහරාද අසුරයා ප්‍රකාශ කරනවා. ඊළඟට පහරාද අසුරයා ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සාගරය තුල ඒ නිසා ස්වාමීන් වහන්සේ අපි මහා සාගරයේ සිත් අලවල කැමැත්තෙන් යුක්තව වාසය කරනවා. මෙන්න මේ කරුණ දැකලා සිත් අලවල කැමැත්තෙන් යුක්තව වාසය කරනවායි කියලා පහරාද අසුරයා ලෞතර බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊළඟට පහරාද අසුරයා නැවත ප්‍රකාශ කරනවා මේ මහා සාගරයේ තියෙන තවත් ගුණයක්. මහා සාගරයට නොඑක් විදිහේ නම් තියෙන ගංගාවල් වලින් වතුර එකතු වෙනවා. ඒ වතුර එකතු වුණාට ඒ ගංගාවල් වල නම් වලින් වෙන් වෙලා මේ වතුර ටික තියෙන්නේ නැහැ. එකම සාගරයක් බවට පත් වෙනවයි කියලා පහරාද අසුරයා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය කරලත් කියනවා, ස්වාමීනි මෙන්න මේ විදිහේ මේ ආශ්චර්යමත් අద్භූතමත් කරුණ නිසාම අපි මහා සාගරයේ සිත් අලවල කැමැත්තෙන් යුක්තව වාසය කරනවායි කියලා. ඊළඟට පහරාද අසුරයා ලෞතර බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි මහා සාගරයට නොඑක ආකාරයෙන් වතුර එකතු වෙනවා. ගංගාවල් වලින් ගලාගෙන එනවා, මහා සාගරයට වහිනවා. මේ නොඑක් විදිහට මහා සාගරයට වතුර එකතු වුණාට මහා සාගරය පිරීලා ඉතිරිලා යන්නේ. ස්වාමීනි මෙන්න මේ කරුණ නිසා අපි මහා සාගරයේ මේ ආශ්චර්ය අద్භූතමත් කරුණ නිසා අපි සිත් අලවල කැමැත්තෙන් යුක්තව වාසය කරනවා. ඊළඟට පහරාද අසුරයා ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සාගරයේ කොතනින්
එකම රසක් තියෙන්නේ. අපි දන්නවනේ ලුණු රස තියෙන්නේ කියලා. ඉතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේකත් ආශ්චර්යමත් අద్භූතමත් කරුණක්. මේ කරුණ නිසාත් අපි මහා සාගරේ සිත් තලවල කැමැත්තෙන් යුක්තව වාසය කරනවා. දැන් ආපහු මතක් කරගන්න අපි කරුණු කීයක් කිව්වද කියලා මතක් කරගෙන ඉන්න. පළවෙනි එක මහා සාගරේ එකවර ගැඹුරු වෙන්නේ. ඊළඟට අපි කතා කළා මහා සාගරේ වෙරළ ඉක්මවල යන්නේ නැහැ. ඊළඟට අපි කතා කළා මහා සාගරේ රොඩුකුණු රැඳින්නේ. මහා සාගරේට ගංගාවල් වල නම් වලින් වතුර එකතු වුණත් ඒ වතුර වෙන් විලා පවතින්නේ. මහා සාගරේට කොච්චර වතුර එකතු වුණත් මහා සාගරේ පිරීලා ඉතිරිලා යන්නේ. මහා සාගරේ කොතනින් වතුර ගත්තත් එකම රසයි. කරුණු 6ක් අපි කතා කළා. තව කරුණු 2ක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට පහාරාදාසුරයා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සාගරේහි වටිනා වස්තුන් තියෙනවා. රන් රිදී මුතු මැණික් ආදී කොට ඇති මේ වටිනා වස්තුන් මේ මහ පොළොවට වඩා වටිනා වස්තුන් තිබෙන්නේ මහා සාගරය තුල. ස්වාමීනි අන්න ඒ නිසාත් අපි මහා සාගරේ කැමැත්තෙන් යුක්තව සිත් තලවල වාසය කරනවායි කියලා ප්‍රකාශ කරනවා. ඒකත් ආශ්චර්යමත් අద్භූතමත් කරුණක් හැටියට පහාරාදාසුරයා ප්‍රකාශ කරනවා. ඊළඟට පහාරාදාසුරයා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සාගරේ විශාල සත්තුන්ට වාසය කරන තැනක්. ඒ මහා සාගරේ විශාල සත්තු වාසය කරනවා. ගව්වක් දෙකක් නේද? මේ ආදී වශයෙන් ගව් 100 200 එහෙම ගිහිල්ලා ගව් 500 දක්වාම පහාරාදාසුරයා ප්‍රකාශ කරනවා ඒ තරම් විශාල සත්තුන්ට වාසය කරන්න සුදුසු තැනක් කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපි මහා සාගරයේ සිත්තලවල වාසය කරනවා කියනවා. ඉතින් අපි මුලින් කතා කළානේ රාහු කියලා අසුරේන්ද්‍රය ගැන. මේ රාහු කියන අසුරේන්ද්‍රය ගැන විස්තර කරනවා මහා සාගරයේ ගැඹුරුම තැනට මේ රාහු අසුරේන්ද්‍රය බැහැලා හිටියත් එතෙන්දී රාහු අසුරේන්ද්‍රයාගේ ධන හිසටවත් වතුර නැතේ කියලා. එහෙනම් හිතන්න කොයිතරම් විශාල කෙනෙක්ද රාහු අසුරේන්ද්‍රයා කියලා කියන්නේ. අපට හිතා ගන්නටවත් බැරි තරම් විශාල සත්‍යයක් නේද කියන බව අපට හිතෙනවා. පහාරාදාසුරයාගේ ධන හිසට තරම්වත් වතුර මහා සාගරයේ ගැඹුරම තැනවත් නැහැ කියලා කියනකොට. ඒ නිසා කල්පනා කරගන්න මේ මහා සාගරය කියන්නේ මේ විදිහේ විශේෂ ගුණ 8කින් යුක්තයි කියලා පහාරාදාසුරයා එදා ලෞතර බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කළා. එම ප්‍රකාශ කරලා පහාරාදාසුරයා ඊළඟට නිකන් ඉන්නේ නැහැ. පහාරාදාසුරයා බුදුරජාණන් වහන්සේගෙනුත් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ශාසනය පිළිබඳව සිත් අලවල කැමැත්තෙන් යුක්තව ඉන්නවද? එතකොට මේ ශාසනයේ සිත් අලවල කැමැත්තෙන් යුක්තව වාසය කරන. ඉතින් අපි බුද්ධ ශාසනය ගැන කියලා කිව්වොත් කරුණු දෙකකින් අපට බුද්ධ ශාසනය කියන එක විස්තර කරන්න පුළුවන්. එක පැත්තක් සීල සමාධි ප්‍රඥා. අනිත් පැත්ත පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද. නේද? ඒක තමයි මේ බුද්ධ ශාසනය කියලා හඳුන්වන්නේ පර්යාප්තිය ප්‍රතිපත්තිය ප්‍රතිවේදය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ ධර්මය අපට අද ඒ ධර්මය නිවැරදිව ලැබෙනවා කිසිම අඩුවක් නැතුව. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ත්‍රිපිටකය. ඉතින් ඒ ධර්මය පර්යාප්තිය එක ඉගෙන ගන්න එක, ඒ වගේම ප්‍රතිපත්තිය ඒ ධර්මය අපි
ක්‍රියාත්මක කරන එක ප්‍රතිවේදය ඒ තුලින් ලැබෙන ශක්තිය. නිසා හොඳට කල්පනා කරගන්න අපි ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ. අටුවාව ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තොත් අපි ධර්මයේ පිළිබඳව බහුශෘත වෙනවා. එහෙම ඉගෙන ගත්තාම තමයි මේ ලෝකේ නොයෙක් මත ප්‍රකාශ කරන අයගේ මත අපට හරියට දැනගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකද්ද කියලා හරියට දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා අපට නිවැරදිව තිබෙන ත්‍රිපිටකයක් තියෙනවා. ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකෙම බෞද්ධ රටවල් පිළිගන්න නේද? මේ බුරුම, තායිලන්ත, ලාෝස්, කාම්බෝජ ආදී මේ බෞද්ධ රටවල්, තේරවාදී බෞද්ධ රටවල් තුල තිබෙන එකම එක ත්‍රිපිටකයයි තියෙන්නේ. වෙනස් වුණු එකක් නැහැ. එහෙමනම් මේ මුළු ආම තිබෙන ඒ නිවැරදි ත්‍රිපිටකය අපි නිවැරදිව හදාරනවා නම් පර්‍යාප්තිය. ඒ වගේම ඒක නිවැරදිව අපි පිළිපදිනවා නම් ඒක ප්‍රතිපත්තිය. ඊළඟට ඒ තුලින් අපට ලැබෙන අවබෝධය ප්‍රතිවේදය. නිසා මේක තමයි ශාසනය කියලා හඳුන්වන්නේ. නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මය කියවන්න, හදාරන්න. අපට සූත්‍ර, විනය, අභිධර්මයේ කියලා පිටක තුනක් තිබෙනවා. මේවා කියවන්න, හදාරන්න. එතකොට අපට මේ ධර්මය මොකක්ද කියලා නිවැරදි දේ නිවැරදිව දැනගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපි නිවැරදි නැති ධර්මතාවයන්ට රැවටෙන්න පටන් ගන්නවා. අපි ඒකත් හොඳට සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් කල්පනා කරගන්න පහරාද අසුරය අහපු ප්‍රශ්නෙට ලෞතර බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ පහරාද අසුරයාගේ අර උත්තර ටිකෙන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහරාද මේ ශාසනයේ තිබෙනවා ආශ්චර්යමත් අద్භූතමත් කරුණු 8ක්. අන්නේ නිසා තමයි මේ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සිත් අලවල වාසය කරන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ පහරාද අසුරයට දේශනා කරනවා. පහරාද අසුරයයි මොහොතේදී ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ආනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොනවද ඒ කරුණ? ස්වාමීන් වහන්සේ ඒ කරුණ අපට ප්‍රකාශ කරන්නයි කියලා පහරාද අසුරයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ අසුරයාට මහා මොහොතේ තිබුණු ආශ්චර්යමත් අద్භූතමත් කරුණු ටිකමත් එකතු කරගෙන ඒ කරුණු ඇසුරින්ම මේ ධර්මයේ තිබෙන ආශ්චර්යමත් අద్භූතමත් කරුණු ටික මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ධර්මයේ තුල පැහැදිලා ඉන්නේ ඇයි කියන කරුණු ටික එකතු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිසා ඒ කරුණු ටික අපි අහගන්න එකත් බොහොම වැදගත් කොට සිහිපත් කර ගන්න ඕනේ. ඉන් පහරාද අසුරය පළමුවෙන්ම ප්‍රකාශ කළේ මේ මහා සාගරය එකවර ගැඹුරු වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙනවයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයත් එකවර ගැඹුරු වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙන්නේ. ගැඹුරු වෙන ක්‍රම තුනක් විස්තර කරනවා. අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ පටිපදා, අනුපුබ්බ සික්ඛා කියලා. මේ සික්ඛා කියන්නේ සීලය. සීලයත් මේ ශාසනයේ ටික ටික ගැඹුරට යන්නේ. ඕනම තැනකින් අපට බැහැ ගන්න පුළුවන්. ගැඹුරු පුංචි තැන ඉඳලම ගමන් කරන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේ ගිහි අපට දේශනා කළේ, ගිහි ඔබට දේශනා කළේ පන්සිල් රකින්නයි කියලා. මේ පන්සිල් වලින් විහිදුණු ශික්ෂාවක් තමයි අපට තිබෙන්නේ. නිසා පන්සිල් වලින් පටන් අරගන්නේ. ඊළඟට අපි දන්නවා gedara ඉඳන් තවස රකින්න පුළුවන් ආජීව අට්ඨමක සීලය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණත්වයටපත් වෙන්නේ
ආජීව අට්ටමක සීලය ආරක්ෂා කරනකොට ඊළඟට තව ගෙදරින් අපට එක දවසක් වෙන් වෙනකොට උපෝසත සිල් ගැන කතා කරනකොට අට්ටාංග උපෝසත ඒ වගේම ගෘහස්ත දස සීලයේ තියෙනවා. ගෙදරින් වෙන් වුණොත් ගිහිගෙයින් අයින් වුණොත් පැවිදි භාවයට පත් වුණාම සාමණේර සීලයේ තිබෙනවා. උපසම්පදා භාවයට පත් වුණයින් පස්සේ උපසම්පදා සීලයේ තියෙනවා. ඉතින් ඒ උපසම්පදා සීලේ ප්‍රමාණය මෙච්චරයි කියලා ප්‍රමාණ කරලා නැහැ. ඒ නිසා ප්‍රමාණයක් කරන්න බැරි තරම් මහා සිල් ගොඩක් තියෙන තැනක් තමයි උපසම්පදාව කියන්නේ. අපි සරලව අහලා තියෙනවානේ කෝටියක් සංවර සීලය කියලා. නව කෝටි ගණනක් තියෙනවායි කියලා තවත් තැනක අපි අහලා තියෙනවානේ. නේද? මේ විදිහට උපසම්පදා ආමතුරු නමක් ළඟ තියෙන සීලේ ප්‍රමාණයක් විස්තර කරන්නේ. ඒ තරම් ගැඹුරකට යන්න පුළුවන් සීලයක් තියෙනවා. දූතාංග ධර්මයන් තිබෙනවා. නේද? ඒ විදිහට නොයේකුත් සිල් මේ තුල තිබෙනවා. ඉතින් මම හිතන්නේ සියල්ල අපට කතා කරන්න වෙලාවක් නෙවෙයි. ඒ වගේම පින්නතුනි ධර්මය ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙන ඒ සීලේ එක පදාවක් ප්‍රතිපත්තිය එක පැත්තක්. එතකොට මේ ප්‍රතිපදාවත් ටික ටික ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම ධර්මයක්ම පින්නතුනි මේ විදිහේ ටික ටික ගැඹුරට ගිහිල්ලා නිවන කරා අපිව ගෙනියනවා. ඉතින් නිවන කරා අපිව ගෙනියන ඒ ටික ටික ගැඹුරට යන්නේ. අපි දන්නවනේ කෙලෙස් නැති කරනකොටත් අපි ඉස්සෙල්ලා නැති කරන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට කාමරාග පටිකයන් තුනී කරලා දබනවා. ඊළඟට කාමරාග පටිකයන් නැති කරලා දබනවා. ඊළඟට තමා රූප රාග උද්දච්ච අවිද්‍යා කියන මේ කෙලෙස් ධර්ම සංයෝජන ධර්මයන් සහ මුලින්ම නැති කරලා දමන්නේ. ඒ විදිහට ඒ හිතේ අපේ චිත්තසංතාන තුල පවතින මේ ඕලාරික දේවල් තමයි ඉස්සෙල්ලා නැති කරලා දමන්නේ. ඊළඟට තමයි සියුම් අපේ සිත ඇතුළත තියෙන අපටත් පුරා සිත් ඇතුලේ හැංගිලා ඉන්න මේ කෙලෙස් සංයෝජන නැති විලා යන්නේ. නිසා එහෙම ගමන් කරන්න පුළුවන් අනුපූර්ව ප්‍රතිපදාවක් මේ ධර්මයේ තුල තිබෙන්නේ. නිසා කල්පනා කරගන්නට ඒ සික්ඛාව, ඒ ප්‍රතිපදාව ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත් ආදී වශයෙන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන මේ ධර්මයක් තිබෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මේ ධර්මයේ කෙරෙහි පැහැදිලා සිත් තලවල වාසය කරනවායි කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ පහරාද අසුරයට කරුණ පැහැදිලි කරලා තිනවා. ඊළඟට පින්නතුනි පහරාද අසුරය ප්‍රකාශ කරපු මහා මොහොත වෙරළ ඉක්මවල යන්නේ කියන කරුණ අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ශික්ෂාපද ඉක්මවල යන්නේ නැහැ කියලා. අර වෙරළ ඉක්මවල යන්නේ නැතුව වගේ. හැබැයි වෙරළ ඉක්මවල ගිය අවස්ථා විශේෂ අවස්ථා අපි දන්නවා. නේද? කැලණිතිස්ස රජුගේ කාලේ. ඉතින් ඊටත් පෙර ආතුවට යනකොට මේ අපේ කතා ප්‍රවෘත්ති වල සඳහන් වන රාවණා රජු මහමුද ගැලුවයි කියලා. නේද? ඊළඟට අපි දන්න මෑත අතීතයේදී මහමුද ගොඩට ගැලුවා. නේද? ඒ වගේ විශේෂ අවස්ථා දෙක තුනක් විතරයි අපි අහලා තියෙන්නේ. නේද? ඉතින් එක ජාතක කතාවක විස්තර කරනවා මහා මොහොත ගොඩට ගලපු හැටි පිළිබඳව. මේ හැම තැනකදීම ධර්මයේ විස්තර කරන්නේ ඒ අය සිල් ගුණ ඉක්මවලා ගිය තැන්. නේද? අපි කැලණිතිස්ස රජුරෝ ගැන කතා කරනකොටත් විස්තර කරන්නේ අර රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දාලා උන්වහන්සේට
ඒ කරන ලද ඒ මහා අපරාධය පිළිබඳව. ඉතින් මේ වගේ කල්පනා කරනකොට මහා මුහුද ගොඩ ගලන්නේ අර වගේ සිල් ගුණ ඉක්මවල ගිය තැන්වලදී. එහෙමනම් මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මේ සීලේ ඉක්මවල යන පිරිසක් නෙමෙයි. යම් මොහොතකදී සීලයක් කැඩිලා ගියොත් නැවතත් ඒ සීලය නැවත සකස් කරගෙන ඒ සීලේ නැවත පිහිටලා නැවත ඊට අවශ්‍ය ප්‍රතිකර්මයන් සිද්ධ කරගෙන ඉදිරියට ගෙනියන එකක් මේක තියෙන්නේ. ඒ නිසා මේ සාගරය වෙරළ ඉක්මවල යන්නේ නැතුව ආවාගෙම මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකාවොත් ශික්ෂාපද ඉක්මවල යන්නේ නැහැ. ඒ නිසාම මේ ශාසනයේ මේ අය ජීවිත පරදුවට තියලත් පින්නතුනි සිල් ගුණ ආරක්ෂා කරනවා. ඉතින් ඒ සිල් ගුණ ආරක්ෂා කරන නිසාමත් මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සිත් තලවල කැමැත්තෙන් යුක්තව වාසය කරනවා. ඊළඟට තුන්වෙනි කාරණය ප්‍රකාශ කළේ මහා සාගරේ රුඩු කුණු රැඳෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මේ කරුණ එකතු කරගෙන දේශනා කරනවා මේ ශාසනය තුල දුසිල් අය නැහැ කියලා. විශේෂයෙන්ම විස්තර කරනවා සංඝෝනාම දුස්සීලෝ නැති කියලා. සංඝ කියන නාමය තුල පිනතුනි දුස්සීල පිරිසක් නැtei කියනවා. අපි සංඝ රත්නය කියලා පිරිසක් යම් මොහොතකදී සිහිපත් කරනවා නම් සුපටිපන්නාදී මහා ගුණ සමුදායෙන් යුක්ත ඒ සංඝ රත්නය දුසිල් අය නැති පිරිසක්. ඊනම් දුස්සීල වූ ඒ කියලා කියන්නේ දුස්සීල කියලා කියන්නේ මේ පුංචි වරදක් සිද්ධ වෙන එක නෙමෙයි. උපසම්පදා හාමුදුරු නමක් දුස්සීලයි කියලා කියන්නේ සතර පරාජිකාවකටපත් වුණොත්. එහෙම නැත්නම් පුංචි වරදක් සිද්ධ වුණාම ඒ හාමුදුරු දුස්සීලයේ හැටියට ගණන් කරන්නේ අපි දන්නවා උපසම්පදා හාමුදුරු නමක් ඒ උපසම්පදා සීලේ නැති වෙන්නේ දුස්සීල භාවයටපත් වෙන්නේ පරාජිකා ධර්ම හතර මේ කඩලා දැම්මොත්. උන්වහන්සේ යම් වෙලාවකදී සතෙක් මේ මිනිස්සෙක් මැරුවොත් ඒ වගේම පුංචි දෙයක් නමුත් හොරකම් කරගත්තොත් සොරකම කරලා ගත්තොත් ඒ වගේම යම් මොහොතකදී මෛතුන සේවනයේ සිද්ධ කළොත් ඒ වගේම තමන් ළඟ නැති උත්තරී මනුස්ස ධර්ම තමන් ළඟ තියෙනවා. ධ්‍යාන මාර්ගඵල තමන් ළඟ නැතුව තමන් ළඟ තියෙනමයි කියලා ප්‍රකාශ කළොත් ඒ හාමුදුරන්ගේ උපසම්පදා භාවය නැති වෙනවා. අන්න එතකොට තමයි දුස්සීල කෙනෙක් හැටියට හඳුන්වන්නේ. ඒවා මහා බරපතල වරදවල් හැටියට ලෝතර දේශනා කරනවා. එහෙමනම් මේ සංඝයා තුල දුසිල් අය නැහැ. සිවුරු පොරවගෙන ඉසරවුල් බාලා කොයි විදියෙ හිටියත් පින්නතුනි ඒ අය මේ සංඝ කියන නාමයට ඇතුල් වෙන්නේ නැතේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිසා කල්පනා කරගන්නට ඒ දුසිල් පිරිසක් දුසිල්වත් පිරිසක් තමයි සංඝ රත්නය හරියට මහා මොහොත රොඩු කුණු වලින් තොරයි. රොඩු කුණු වලින් පිරිසුදුයි. ඒවා සියල්ලම වෙරළට ගහගෙන ගිහිල්ලා. ඒ වගේ මේ ශාසනයේ සිල්වත් පිරිසක් ඉන්නේ කියලා සිහිපත් කරනවා. එතකොට භික්ෂු කියනකොට භික්ෂුණී කියනකොට උපාසක කියනකොට වාසිකා කියනකොට ඒ හැම දිනමත් සිල්වත් පිරිසක් වෙනවා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ පහරාද අසුරයට ප්‍රකාශ කරනවා. පහරාද අසුරය ඊළඟට මහා සමුද්‍රය ගැන ප්‍රකාශ කරපු ඊළඟ ප්‍රකාශනය ඒ තමයි පින්නතුනි මහා සාගරයේ කොයිතරම් විදිහේ වතුර එකතු වුණත් ඉතින් ගංගා වලින් වතුර එකතු වෙනවා. ලංකාවේ අපි දන්නවා මහවැලි කල්ලු කැලණි ගාලදී ආදී ගංගා වලින් එකතු වෙනවා. ඉන්දියාවේ තියෙනවා මහා ගංගා යමුනා අචිරවතී ගංගා ආදී මේ මහා ගංගාවන්
ඒ ගංගාවන් වලින් වතුරේ එකතු වෙනවා. අපි දන්නවා මේ රටවල් වලත් අපිට කිට්ටු වෙන මිසිසිපි ආදී මේ මහා ගංගාවන් මේ ගලාගෙන ගිහිල්ලා මහ මුහුදට වතුර එකතු වෙනවා. ඉතින් ඒ එකතු වෙන වතුර මහ මුහුදට ගියන් පස්සේ එකම වතුරක් බවට පත් වෙනවා. ඒ වතුර කොතනකදීවත් වෙන් වෙලා තිබෙන්නේ නැහැ. එකම වතුරක් බවට පත් වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජා මේ වගේ මේ ශාසනයටත් එකතු වෙනවා නොඑක් විදිහේ නම් ගෝත්‍ර කුලයන්ගෙන් පිරිස් නේද නොඑක් ජාතීන් එකතු වෙනවා ඒ ජාතීන් පැවිදි වුණත් ඒ අය ඔක්කොම එකම එක පිරිසක් ඒ පිරිස අතර කුල ගෝත්‍ර නාම ජාති ආදී ભેදයක් නැහැ බුදුරජාණන් වහන්සේගේම පුත්‍ර වූ පිරිස බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර වූ පිරිසට පාලියෙන් පාවිච්චි කරන්නේ අවුරස පුත්‍ර කියලා. එහෙනම් අවුරස පුත්‍ර වූ පිරිසක් තමයි මේ ශාසනයේ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේම දරු වූ පිරිසක්. ඒ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාවන් ඒ අය ඔක්කොම එකම එක පිරිසක් කියන බව මේ මොහොතේදී සිහිපත් කර ගන්න ඕනේ. හරියට මහා සාගරයේට ගංගාවලින් වතුර ගලාගෙන ගිහිල්ලා මේ ගංගාවේ වතුර මේ ගංගාවේ වතුර මේ කියලා වෙන් නොවි එකම සාගරයක් බවට පත් වෙනවා වගේම පින්නතුනි මේ විදියට මේ කරුණ බුදුරජාණන් වහන්සේ පහරාදාසුරයට පැහැදිලි කරලා දෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මොන හේතුවක් නිසාද පැහැදිලා වාසය කරන්නේ කියලා. ඊළඟ කරුණ තමයි මහා සාගරයේ තියෙන ආශ්චර්ය අద్භූතමත් එක කොච්චර වතුර එකතු වුණත් වැහැලා ගංගාවල් වලින් ආවත් පිරීලා ඉතිරිලා යන්නේ. අපි දන්නවා මහ පොළොවට වැහැලා පිරීලා ඉතිරිලා යනවා. 2018 දී මේ අතත් යට වුණා අපි පන්සලත් යට වුණානේ නේද? මේ විදියට වැහැලා පිරීලා ඉතිරිලා යනවා. ඉතින් අපිට ලංකාවේ නිතර අහන්න ලැබෙනවා තව නොඑක් රටවල් වල නිතර අහන්න ලැබෙනවා වැහැලා ගංගාවල් ඒ වගේම වැව් අමුණු පිරීලා ඉතිරිලා යනවා කියලා. ඉතින් නමුත් පින්නතුනි අපි කවදාවත් අහලා නැහෙනේ මහා සාගරයට කොච්චර වතුර එකතුණත් පිරීලා ඉතිරුලා ගියා කියලා තවම නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහරාදාසුරයට පහරාද මෙන්න මේ වගේ මේ ධර්මයේ කොතෙකුත් පිරිසක් නිවන අවබෝධ කරගත්තත් නිවන නැමැති ධර්මතාවය පිරීලා ඉතිරිලා යන එකක් නෙමෙයි. එහෙනම් අපි කාටත් සිහිපත් කරගන්න පුළුවන් නිවන් දකින්න අපට නිවනේ ඉඩ නැති වෙයි කියලා බයක් ඇති කරගන්නේ නැතුව ඉන්න. නේද? බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා කොයිතරම් පිරිසක් නිවන සාක්ෂාත් ගත්තද? පෙර බුදුරජාණන් වහන්සේලාගේ කාලවලදී කොයිතරම් පිරිසක් නිවන අවබෝධ කරගත්තද? ඉතින් කොච්චර එහෙම නිවන අවබෝධ කරගත්තත් නිවන පිරීලා ඉතිරිලා යන්නේ. අද ලෝකේ නම් කියනවනේ මේ විදිහට ජනගහණය වැඩි වෙලා ජනගහණය ලෝකෙට වැඩි වෙනවයි කියලා අදටත් වැඩි කියලානේ කියන්නේ. ඉතින් ඒ වගේ බලනකොට මේ නිවන කියන ධර්මතාවය එහෙම පිරීලා ඉතිරිලා යන එකක් නෙවෙයි කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ පහරාදාසුරයට ප්‍රකාශ කරනවා. ඒක මේ ධර්මයේ තියෙන ආශ්චර්යමත් අద్භූතමත් කරුණක් හැටියට බුදුරජාණන් වහන්සේ පහරාදාසුරයට ප්‍රකාශ කළා දේශනා කළා. ඉතින්තුනි ඊළඟට පහරාදාසුරය ඊළඟ ගුණය බුදුරජාණන් වහන්සේ එකතු කරගෙන ධර්මයේ පැහැදිලි කරලා දෙනවා. මේ පහරාදාසුරය ප්‍රකාශ කළා මහා සාගරේ කොයි තැනකින් වතුර අරගත්තත් එකම රසක් තිබෙනවයි කියලා. ඒ රස තමයි ලොණු රස කියලත් ප්‍රකාශ කළා.
ඉන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහරාද මේ ධර්මයේ කොතනින් ගත්තත් ඒ හැම තැනම එකම රසක් තියෙනවා. ඒක තමයි නිවන් රස නැත්නම් විමුක්ති රස. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සියලුම ධර්මතාවයන් තියෙන්නේ නිවනට යොමු කරගෙන නිවනට ගමන් කරන්නටමයි. නේද? බුදුරජාණන් වහන්සේ මේ වගේ විශේෂ දේවලු දේශනා කරන්නේ නිවන අරමුණු කරගෙන නිවනටම ගමන් කරන්න පුළුවන් විදියට. ඒ නිසා මේ නිවනට ගමන් කරන්න පුළුවන් විදිහේ මේ කරුණු ටිකක් තමයි මේ ධර්මයේ තුල තිබෙන්නේ. ඒ ධර්මයේ සමහර කරුණු කියනකොට මේ ලෝකයේ අතීත අනාගත වර්තමානික නොයෙකුත් තොරතුරු අපට හෙළි වෙනවා. ඒ හෙළි වුණත් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ ධර්මයට එකතු කරගත්තේ අපිව නිවන කරා ගෙනියන්න. නිසා මේ ධර්මය කොතනින් අරගත්තත් නිවනට යන්න පුළුවන් තැනක් තියෙන්නේ. නිසා කල්පනා කරගන්න ධර්මයේ අපි එක ධර්මස්කන්ධයක් ගත්තොත් ඒ ධර්මස්කන්ධය අපිව නිවනටමයි ගෙනියන්නේ. නිසා හිතලා බලන්න කොතනින් අරගත්තත් අපට ඒ කරා ගමන් කරන්න පුළුවන් කියන ධර්මයක් තිබෙනවයි කියන බව මේ මොහොතේදී සිහිපත් කරගන්න ඕනේ. නිසා කල්පනා කරගන්න ඒ ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ. ඒ නිසාමත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මේ ධර්මයේ කෙරෙහි පැහැදිලා සිත් තලවලා මේ ශාසනය තුල වාසය කරනවායි කියලා පහරාද අසුරයට බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරලා දෙනවා. අපි කරුණු 6ක් විස්තර කළා. ඊළඟට පහරාද අසුරයා මහා සාගරයේ ප්‍රකාශ කරපු විශේෂ අద్භූත කරුණ තමයි මහා සාගරයේ නොඑක් විදිහේ වටිනා වස්තුන් තිබෙනවා. ඉතින් ධර්මයේ විස්තර කළේ පහරාද අසුරයා විස්තර කළේ රන් රිදී මුතු මණික් ආදී මේක වගේ වටිනා සාර ගර්භ වස්තුන් තිබෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ පහරාද අසුරයාට දේශනා කරනවා පහරාද මේ ශාසනයේ තියෙනවා ඒ වගේම වටිනා මහා සාර ගර්භ වස්තු. දැන් එතකොට හොඳට හිතන්නකෝ මොනවද මේ ශාසනය තුල තියෙන වටිනා දේවල්? ඉඩකඩම්, මිල මුදල් නේද? යාන වාහන නේද? තව නොඑක් විදිහේ දේවල් නෑ. ඒවා බාහිර ධනයක්. බුදුරජාණන් වහන්සේ පහරාද අසුරයාට දේශනා කරන්නේ මේ ශාසනයේ තියෙන වටිනාම ධනය තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒක තමයි වටිනාම ධනය. අපි ඉගෙන ගන්න ඕනේ. අපි අපේ හදවත් තුළ ඇති කර ගන්න ඕනේ. අපි අපේ ජීවිතේ වඩා ගන්න ඕනේ. අපි අපේ ජීවිතේ ආරක්ෂා කරගෙන රැක ගන්න ඕනේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවයන් මොනවද? සතර සතිපට්ඨානය, සතර ඉද්ධිපාදය, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග. මේ තමයි මේ ශාසනයේ තියෙන වටිනාම වස්තු ටික. නිසා හොඳට මතක තියාගන්න මේ ශාසනයේ තියෙන වටිනාම දෙයක් තියෙනවා නම් ඒ වටිනාම දේ තමයි ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. අපි කිව්ව ඔය කරුණු ටික අනුව කරුණු 37ක් තියෙනවා. මොනවද? සතර සතිපට්ඨානය. හතරක්. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඒක තමයි සතර සතිපට්ඨාන. සතර ඊද්ධිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. මේ සතර ඉද්ධිපාද. ඒ වගේම සතර සම්‍යක් ප්‍රදාන. නේද? වීරිය. හිතේ ඇති වුණ අකුසල ධර්මතාවයක් නැති කරගන්න කරන වීරිය. සිතේ හටගත්තු නැති අකුසල ධර්මතාවයන්
නෝපදවන්ට කරන වීරිය. ඒ වගේම සිතේ හටගත්තු කුසල ධර්මතාවයන් වැඩි දියුණු කරගන්නට කරන වීරිය. ඒ වගේම සිතේ හට නොගත්තු කුසල ධර්මතාවයන් ඒවා උපදවා ගන්නට කරන වීරිය. මේක හඳුන්වනවා සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියලා. එතකොට මතක තියාගන්න සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යක් ප්‍රදාන. කරුණු හතරෙන් කියවෙන ඒවා තුනයි. ඊළඟට පංච ඉන්ද්‍රිය. අපි නම් පුංචි කාලේ ඉස්කෝලේදී ඉගෙන ගත්තේ ඇහැ කන නාසය දිව ශරීරේ මේ කියලා ඉන්ද්‍රියන් පහක්නේ. බුදුදහම මේ ඉන්ද්‍රියන් නැහැ කන නාසය දිව ශරීරේ මන කියලා හයක් කියනවනේ. ඉතින් මෙතෙන්දි කියන්නේ පංච ඉන්ද්‍රිය කියලා සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. සද්ධාව, වීරිය, සිහිය, සද්ධා, වීරිය, සති, ඊළඟට සමාධිය, ඊළඟට ප්‍රඥාව. මේවා පංච ඉන්ද්‍රිය ධර්ම. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ලද ඉන්ද්‍රිය ධර්ම. ඔය ඉන්ද්‍රිය අපි කියවනේ ඇහැ කන නාසය ආදී ඉන්ද්‍රිය කියලා. මේ වගේ ඉන්ද්‍රිය 22ක් ධර්මයේ විස්තර කරනවා. නේද? ඉන්ද්‍රිය 22ක් කියනවා. මෙතෙන්දී මේ ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ පහයි. ඒවා තමයි මොනවද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේක ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති කියනවා වගේ. ඇහැ රූප බලන්ට අධිපති නිසා, ප්‍රධාන නිසා ඇහැ ඉන්ද්‍රියක්. කන ශබ්ද අහන්න ප්‍රධාන නිසා කන ඉන්ද්‍රියක්. ඇහින් බෑනේ ශබ්ද අහන්න. නිසා ඒකට එක ප්‍රධාන වෙනවා. ඒ නිසා මේවා ප්‍රධානත්වයේ වෙන නිසා ඒවා ඉන්ද්‍රිය කියලා කියනවා. ඉතින් පින්නතුනේ පංච බලවලටත් එකතු වෙන්නේ මේ ටිකම තමයි. පංච බල කියලා කියන්නේ මොනවද කියලා කියනකොටත් ඒ පංච බලවලත් විස්තර කරන්නේ මේ කරුණු ටිකමයි. එතකොට පංච බලවලට විස්තර කරනවා මේ අවියන් ටික පංච බලවල කියනවා මොනවද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. නේද? එතකොට පංච බලයන් මේ විදිහට විස්තර කරනවා සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා අරවම බල ධර්මයක් හැටියට, බලයක් හැටියට. හිතන්ට අපි සතිය ඇති කර ගන්නවා. සිහියෙන් ඉන්න ඕනේ කියලා කියනවා. සිහියෙන් ඉන්නවා ටික වෙලාවක්. අපි කරන වැඩේ සිහියෙන් කරගෙන යනවා. නමුත් ටික වෙලාවකදී අමතක වෙලා යනවා. ඉන්ද්‍රියක් වෙලා තියෙනවා. මත අමතක වෙලා යන්නේ මොකක්ද? බලයක් බවට පත් වෙලා නැති නිසා. නිසා අපි ඒක දියුණු කරලා ඒක බලයක් බවට පත් කර ගන්න ඕනේ. නිසා ඒවා පංච ඉන්ද්‍රිය වගේම ඒවා හඳුන්වනවා මොනවද? පංච බල කියලා. නේද? පංච ඉන්ද්‍රිය වගේම ඒව හැඳින්වනවා මොනවා හැටියටද? පංච බල හැටියටත් විස්තර කරනවා. එතකොට කල්පනා කරගන්න මේවා පංච ඉන්ද්‍රිය ඒ වගේම පංච බල කියලාත් හැඳින්වනවා මොනවද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඊළඟට සත්ත බොජ්ජංග. කවුරුත් දන්නවා නේද? සත්ත බොජ්ජංග සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේවා බොජ්ජංග ධර්ම. එතන කරුණු හතක් තියෙනවා. බොජ්ජංග ධර්ම හතක්. ඊළඟට බෝධ්‍යාංග කියලා කියන්නේ බොජ්ජංග කියලා කියන්නේ පින්නතුනි බෝධියේ අංග, අවබෝධයේ අංග කියන අර්ථයෙන්. නේද? අවබෝධයට තියෙන අංග. මොනවද? සති, ධම්මවිචය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේවා බොජ්ජංග ධර්ම හැටියට හඳුන්වනවා.
ඊළඟට පින්නතුනි තියෙනවා කරුණු 8කින් කියන එකක් අපි චූටි කාලේ ඉඳලා පාඩම් කරගත්තු දන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. නේද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නේද? එහෙමනම් මෙතන මේ විදිහට හතරේ කරුණු 3යි, පහේ කරුණු 2යි, හතේ කරුණු 1යි, අටේ කරුණු 1යි. මේ ටික ඔක්කොම එකතු කරනකොට 37ක් තියෙනවා. එකතු කරලා බලන්නකෝ. එතකොට මේ කරුණු 37ට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධිය අවබෝධයේ පිණිස අවශ්‍ය වෙන ධර්මතාවයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක තමයි පින්නතුනි වෙන කොහෙවත් ශාසනයක නැති, කොහෙවත් ආගමක, කොහෙවත් ධර්මයක නැති බුදුදහමට පමණක් විශේෂිත වූ මේ ධර්මයේ තිබෙන වටිනාම කරුණු ටික, වටිනාම දේවල් ටික නේද? ඒ නිසා ඒ ධර්මතාව හොඳට සිහිපත් කරගන්නට, ඒ ධර්මයන් ඉගෙන ගන්නට, ඒ ධර්මයන් පුරුදු පුහුණු කරගන්නට, ඒක කරනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හිමිකාරයෝ බවට පත් වෙනවා. ඒ ධනය අපි ළඟත් තියෙන අය බවට පත් වෙනවා. නිසා ඒ බවත් මේ මොහොතේදී සිහිපත් කරගන්න ඕනේ. ඉතින් ඒ පහාරාද අසුරය සිහිපත් කරපු මහා සාගරයේ තිබෙන වටිනා සාර ගර්භ වස්තුන්. එතකොට මේ ශාසනයේ තියෙන මෙන්න මේ සාර ගර්භ වස්තුන් පිළිබඳව සිහිපත් කරගන්නට ඒක තමයි වටිනාම දේ. අන්නේ නිසා තමයි මේ අය කෙලෙස් නසන්නේ. අන්නේ නිසා තමයි ඒ අය සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත් ආදී මාර්ගඵලයන්ටපත් වෙන්නේ. ඒ වගේම පඨම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, ආකාසාඤ්ඤායතන, විඥානඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන ආදී මේ උතුම් වූ ධර්මතාවයන් තුළට පැමිණෙන්නේ. ඊවණන් හිතන්ට සියලුම කෙලෙසුන් නැසපු මේ ලෝකේ ඇලීම් ගැටීම් වලින් තොරව මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම සැනසෙල්ල ලබන රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මෙන්න මේ කරුණු ටික වැඩිමේ. ඒ නිසා තමයි මේවා ධර්මයේ තිබෙන වටිනාම කරුණු හැටියට ධර්මයේ විස්තර කරන්නේ. ඉතින් ඒ බව හොඳින් තේරුම් අරගෙන හොඳින් වටහාගෙන කරුණු ජීවිතයට එකතු කරගන්න. ඊළඟට පහාරාද අසුරය 8 වෙනි කරුණ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ මහා සාගරය පිළිබඳව. ඒ තමයි මහා සාගරයේ විශාල සත්තුන්ට වාසය කරන්න සුදුසු තැනක්. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කරුණ උපමා කරගෙන පහාරාද අසුරයට ප්‍රකාශ කරනවා මේ ශාසනයේ මහා පුරුෂයින්ට වාසය කරන්න සුදුසු තැනක්. නේද? මහා ධානලාභීන්ට, මහා ඊර්ධිමතුන්ට, මහා ප්‍රඥාවන්තයින්ට, මහා දූතාංගධාරීන්ට නේද? මේ විදිහේ මහා ධර්ම කතකීන්ට තුන්ට වාසය කරන්න තියෙන සුදුසුම තැන කොතනද? මේ ශාසනය. නිසා මේ ශාසනයේ මහා සත්තුන්ට වාසය කරන අර ගව් 500ක් විතර මහා විශාල සත්තු වගේම මේ ශාසනයේ මහා ප්‍රඥාවන්ත, මහා ඉද්ධිමත් නිදාදී මහා ගුණ තියෙන පිරිසකට වාසය කරන්න සුදුසු තැනක් තමයි මේ ශාසනය. ඒ වගේ අය වෙන කොතනකවත් ලෝකේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ මහා පුරුෂයෝ. ඒ නිසා මේ මහා පුරුෂයින්ට වාසය කරන්නට ඊ타ත්ම සුදුසු තැන මේ ශාසනය. අන්නේ නිසාම මේ ශාසනය පිළිබඳව සිත් තලවල කැමැත්තෙන් යුක්තව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් වාසය කරනවායි කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිසා කල්පනා කරගන්න මේ පහාරාද අසුරයා
බුදුරජාණන් වහන්සේගෙන් අහපු පැණියට ලෝතර බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න හැටි. නිසා කල්පනා කරගන්න මේ අය හැම කෙනාටම මේ කරුණු ටික හොඳින් හිතේ රැඳෙන්න ඇති. මහ මුහුදේ තියෙන කරුණු වටත් ධර්මයේ තිබෙන කරුණු වටත්. නිසා මේ මහා සාගරයේ ළඟට අපිට නම් මෙහි ඉඳලා යන්න බොහොම අමාරුයි දුෂ්කරයිනේ නේද? ටිකක් දුරයි. ලංකාවට ගියාම නම් බොහොම කිපි කාලයකින් මහා සාගරයේ දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේදිත් අපිට මහා සාගරයේ දකින්න පුළුවන් විනාඩි 20න් 30න් විතර ගිහිල්ලත් නේද? ඉතින් මහා සාගරයේ ළඟට ගිය හැම මොහොතකදීම මහා සාගරයේ තියෙන ගුණ ටික හිතන්න. මෙන්න මේවා මහා සාගරයේ තියෙන ආශ්චර්යමත් අద్භූතමත් කරුණු කියලා. ඊළඟට සාගරයේ දිස බලාගෙනම ලෝතර බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ උපමා කරගෙන දේශනා කරපු මේ උතුම් ධර්ම කරුණු ටිකත් සිහිපත් කරන්න. එතකොට මේ ධර්මයේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. ඒ වගේම මේ ධර්ම ටික අපේ ජීවිතේ පුරුදු පුහුණු කරගන්නටත් පුළුවන් වෙයි. ඒක නිසා ඒක තමයි අපට වටින්නේ. මේ උතුම් වටිනා ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ එකතු කරගන්න තරමට අපට මහා සැනසෙල්ලක් ලැබෙනවයි කියන බවත් මේ මොහොතේ සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් මේ අපි අද දේශනා කළේ පහාරාද සූත්‍රය. මේ අය මීට පෙර අතුවත් අහලා තිබෙනවා. නිසා තව තවත් මේ සූත්‍රයේ පිළිබඳව කරුණු කාරණා අපට දැනගන්න ගැඹුරට ගමන් කරගන්න පුළුවන්කමක් ලැබෙනවයි කියන බවත් මේ මොහොතේදී සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් කල්පනා කරගන්න අපි මේ ධර්ම ශ්‍රවණේ කරන්ට යෙදුනේ විශේෂයෙන්ම අද දවසේ දායකත්වයේ දරන්ට යෙදුනේ අපේ හිරාන් පොතත් ලංකාදීනියත් විශේෂයෙන්ම මීට වසර 5කට පෙර ආතුව හදිසියෙම අපි අතරින් වෙන්නුන ඒ ශලිනි වික්‍රමසිංහ දියණියට පුණ්‍යානුමෝදනා කරන්නට අපට මතකයි මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා මේ දියණියගේ 3 මාසේ දානේ වෙනුවෙනොත් 3 මාසේ වෙනුවෙනොත් අපි පුණ්‍යානුමෝදනා කළා මීට වසර 5කට පෙර ආතුව. ඉතින් ඒ වසර 5කට පස්සේ ආයෙත් අපි මේ දියණියටම අදත් පුණ්‍යානුමෝදනා කරනවා. ඉන් ලංකාවෙත් මේ වෙනුවෙන් නොයෙකුත් පුණ්‍ය ධර්මයන් සිද්ධ කරනවා. ඉතින් හදිසියෙම නොහිතපු මොහොතක තරුණ දියණියක් එනිසාම හදවත් වලට දැනෙන මරණයක් බවට ඒ දුවගේ මරණයපත් වුණා. නිසා ඒ දුව වෙනුවෙන් තමයි මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ. සංසාරේ හැටි මේක තමයි. අපි දන්නේ අපි කවදා කොයි වෙලාවෙ කොයි මොහොතකදී මරණයටපත් වෙනවද කියලා. ඒ නිසා අද කොරෝනා ප්‍රශ්නෙත් අපට තියෙන නිසා හොඳට හිතන්න පුළුවන් මරණය පිළිබඳව. නිසා මේ කාලේ මරණය පිළිබඳව හිතලා සිත සැනසෙල්ලට ලක් කරගන්න හොඳ කාලයක් කියන බව සිහිපත් කරන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර අපූර්ව ධර්මයක්ද. අද මරණයත් එක්ක බය වෙන අය කොච්චරද කියලා හිතන්න මම නිතර මේ දවස්වල මතක් කරනවා. මේ කොරෝනා අපට වැළඳුනා කියලා හිතෙනකොට උගුර ටිකක් අහලා කැස්ස ඇවිදිලා උණ ගතියක් එහෙම ආවොත් එහෙම හීන්දාඩිය දාලා යන්නේ නැද්ද බලන්න. හදවත පිච්චිලා යනවා වගේ. හොඳට හිතලා බලන්නකෝ. හොඳට මේ අවස්ථාව හිතට අරගෙන බලන්නකෝ. මරණය නිසා කොයිතරම් මරණයටපත් වෙයි කියලා හිතෙනකොට කොයිතරම් හිත මේ විනාශ වෙනවද ශරීරයත් එක්ක කියලා. නමුත් පින්නතුනි මරණය කියන ඒ ලෙඩ රෝගය නිසා මරණයටපත් වෙයි කියලා කියන බයනේ අපට ඇති වෙන්නේ. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ මරණය කියන එක බයක් හැටියට හිතන්න නෙමෙයි, මරණය සිහිපත් කරන හැම මොහොතකදීම අපට සැනසෙල්ලක් ලැබෙන ආකාරයේ ධර්මයක් දේශනා කළේ. ඒ නිසා මේ ලෝකයේ අනිත් පැත්තට ගමන් කරන මගක් දේශනා කළේ. මරණය මට ලැබෙනවාමයි කියන බව සිහිපත් කරගත්තොත්, මරණය නියතයි කියන ධර්මය
සිහිපත් කරගත්තොත් අතු හුස්ම ටික පිට කරන්නට පෙර ආතුව අපි මරණයටපත් වෙනවා කියන තැනට සිත අරගෙන සිත මෙනෙහි කරගන්න පුළුවන් වුණා නම් මරණය පිළිබඳව පින්නතුනි මරණය හමුවෙහි අපි බොහොම සැනසෙල්ලි වාසය කරන්නේ. එතකොට අපට සුන්දරයි මරණය. දුක් සහිත නැහැ. ඉන්සයි බවත් හොඳට හිතන්ට අපි ලෝකෙ කොතනක හිටියත් අපි ලෝකෙ කොයිතරම් උගත්කම් කරා ගමන් කළත් අපි ලෝකෙ කොයිතරම් ධනවතුන් බවට පත් වුණත් අපි හැමදිනාම මරණයටපත් වෙනවා. ශලිනි දියණිය ජීවිතේ හොඳම කාලෙදි තරුණම අවදියේදී අපින් සමුගත්තේ. ඒ බවත් සිහිපත් කරගෙන ඒ දියණිය ගැනත් සිහිපත් කළා අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. අපි මේ සිදු කර ගන්නට යෙදුන උතුම් වූ උදාර වූ මාහිඟි කුසල ධර්මතාවයන් සියල්ල අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පී ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොටෙති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අප සියලු දිනාමවද බුදු සසුනද අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා විලහිලඳාම් ආදී සියලු දෑද අපේ දෙමව්පියන් අපේ දරුවන් අපේ මොනබුරු මිනිබිරියන් ආදී සියලු දිනාමවද විශේෂයෙන් අපේ ඉහිරාන් පුතාගෙත් ලංකා දියණියගෙත් ආදරණීය දෙමව්පියන් ප්‍රදානයේ සියලු දිනාමත් ඒ වගේම අපේ ගොල්ල පුතාගෙත් ඒ දියණියගෙත් ඒ මව්වරු දෙපළ චන්න පුතාගේ අම්මා පහුගිය දවසේ ගිලන් ගතියටපත් වුණා. අපි දන්නවා කිට්ටුවම නිසා. ඉතින් ඒ හැම දිනාටමත් දෙවියෝ සුරකිත්වා. ඒ වගේම අපේ මේ විහාරස්ථානියත් ඔබ හැම සියලු දිනාමත් දෙවියෝ සුරකිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ පින් අපි අපේ මිය පරලොවගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. ඉතින් විශේෂයෙන්ම ශලිනි වික්‍රමසිංහ දියණියට අපි අතරින් හදිස්සියේ වියෝ වූ දියණිය ප්‍රදානව ඉරාන් පුතාගෙත් ලංකා දියණියගෙත් එමිය පරලොව ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගන්නට ඔබ අප හැම සියලු දිනාගේමත් ගුරුවර දෙමව්පියන් ප්‍රදානව පරම්පරානුයාතව මිය පරලොව ගිය ඥාතිවරු සියලු දිනා සිහිපත් කරගන්නට ඒ වගේම සංසාරික වශයෙන් අපින් පින් බලාපොරොත්තු වෙන හැම දිනාමත් මේ ඒ සියලු දිනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. විශේෂයෙන්ම මෙත්තා විහාරයේහි මේ ස්ථානයන්ට ගේ අයිතිවාසිකම් කියලා වාසය කරලා ගිය හැමදිනාටමත් පින්වත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන අපි මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් වූ උදාර වූ මාහැකි කුසල ධර්මතාවයන් සියල්ලම අපි ප්‍රාර්ථනා කරමු සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ පිණිස ඔබ අප හැම සියලු දෙනාටම මේ සංසාරේ වාසය කරන තාක් කාලයක් කිසි ලෙසකින්වත් අසත්පුරුෂ වූ අඥාන වූ අයගේ ඇසුරක් නොලැබේවා. මේ සංසාරයේ පුරාවකටම අපි හැම දිනාටම නිවන් හිමි කොටම සත්පුරුෂ වූ කල්යාණ මිතුරන්ගේම ඇසුර ලැබේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ පින් අපි හැම දිනාටම ආශිර්වාද කරමු. ඉතින් හිරාන් පුතා ලංකා දියණිය, ඒ වගේම මේ දෙපළගේ ආදරණීය දෙමව්පියන්, ඒ වගේම ඥාති හිත මිතුරන් ඇතුළු සියලු දිනාටමත් ඔබ අප හැම සියලු දිනාගේමත් මිය පරලොව ගිය ඥාති හිත මිතුරන්ටත් ඒ වගේම දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් ආශිර්වාදයක් වේවා. ඒ ඔබ අප හැම සියලු දිනාගේමත් ඒ අයගේ ජීවිත තුළ පැමිණ තිබෙන සියලු දුක් කරදර කම්කටොළු විපත් දුරු වේවා. ග්‍රහ දෝෂ, නස්රස්ස දෝෂ ආදී සියලු දෝෂාන්ධකාර ධර්මියෝ දුරින් භූත වේවා. සියලු යහපත සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂාව උදා වේවා. සියලු දිනාම සිතන කියන සිතුම් පැතුම් යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා අධිෂ්ඨානයෝ එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ආශිර්වාද කරමු. අවසාන වශයෙන් නිවන ප්‍රාර්ථනා කරමු. අපටත් මේ පරලොව ගිය ඥාතීන්ටත් මේ පින්කම් සඳහා උදව් උපකාර කළා වූ හැම දිනාටමත් පවතින දුක් දුරු වේවා. අකුසල දහම් ප්‍රහීන වේවා. කුසල ධර්මයෝ වර්ධනය වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩිවා දියුණු වේවා. මේ භයංකාර සංසාර දුකින් නිතරව ලබන නිවන් සුවය හේතු වාසනා වේවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු.